අයිබෝන් ළමයි මම පුතා අපි ප්‍රශ්න පත්‍රයේ වීඩියෝ ක්ලාස් එකකින් මම කරන්න තීරණය වුණා යම් හේතු සාධක මත. ඉතින් අද අපි තෝරගන්නේ මේකේ ඔයාලට දීලා තියෙන පේපර් 4 හරි රොයල් කොලෙජ් එකේ පේපර් එක 2021 ජූනි මාසයේ තිබ්බ පේපර් එක පළමු වාර පරීක්ෂණයේ පේපර් එක මම තෝරගත්තා. ඩිස්කෂන් එකක් කරන්න. ඒතර මේකේ නම් ලකුණු ඔක්කොම වැටෙන්න ඕන 100%ම උගන්නපු නැති ඒවා මේ පේපර් එකේ නැහැ. හරි. එතකොට මේකෙත් ලකුණු දාන්න පළවෙනි එකේ 95ට කීයද B කොටසට කීයද ඔක්කොම දාලා එකතුව දාලා ලකුණු 75න් උඩට යනවද කියලා ඔයා බලන්න ඕනේ. අපි එනම් පේපර් එක පටන් ගමු. හරි. පළවෙනි ප්‍රශ්නේ ප්‍රධාන ප්‍රශ්නාංක 1. හරි දොඩම් ගෙඩි 3ක මිල රුපියල් 72ක් නම් දොඩම් ගෙඩියක මිල කීයද? ඉතින් හරිම ලේසි. ඒතර 72 බෙදන්න ඕන 3න්. එතකොට 3 වරක් 2යි. right 6යි ඉතිරි 1යි 12ට 4යි. රුපියල් එකකේ ඕනේ. රුපියල් 24යි. ලකුණු 2යි. ඊට පස්සේ අපි යමු දෙවෙනි එකට. දෙවෙනි එකේ රූප සටහනක් ඇසුරෙන් උත්තර ලියන්න අපිට තියෙන්නේ මේ රූප සටහන අපි බැලුවොත් මේ විදියට සරල රේඛාවක් තියෙනවා. මෙයාට සමාන්තර තව රේඛාවක් තියෙනවා මේ. ඊට පස්සේ මේක ආ වෙලා තියෙනවා. මෙතන 120යි අංශක A D B X මෙතන අංශක 80යි කියලා අපිට දීලා තියෙන්නේ. රේඛා දෙක සමාන්තරයි කියලා තියෙනවනේ. ඒක තමයි වැදගත්ම දේ. රේඛා දෙක සමාන්තර වුණොත් මිත්‍ර කෝණ එහෙම ඓක්‍ය අංශක කීයද වෙන්නේ? 180යි. මුලින්ම අපි හොයාගමු මෙන්න මෙයා. මෙතන හොයන්න පුළුවන් නේද? ABE කෝණය සරල රේඛාවේ බද්ධ කෝණ වලින් 120න් අඩු කළ දැම්මොත් 180න් 120ක් අඩු කළ දැම්මොත් උත්තරේ හොයාගන්න පුළුවන් නේද දරුවෝ? මෙතන අංශක 60යි කියලා. එතන 60යි. එතන 60යි නම් දැන් මේ රේඛා දෙක සමාන්තර නිසා මෙන්න මේ කෝණයයි මේ 80 කෝණයයි. ඒ කිව්වමයි පුතා x ධන 60 එකතු කිරීම 80 සමානයි 180යි. මොකද මේ දෙක මිත්‍ර කෝණ සමාන්තර රේඛා අතර පිහිටි මිත්‍ර කෝණ දෙකක් තමයි ඒ තියෙන්නේ. එතකොට x ධන 140 සමාන 180යි. ධන 140 සමීකරණයෙන් එහා පැත්තට අරන් ගියොත් ඍණ 140 වෙනවා. එතකොට x සමානයි අංශක 40යි කියලා ඒ උත්තරේ හොයාගෙන තියෙනවා. එතකොට මේකට ලකුණු දෙන්න පුළුවන්. දැන් මේකට 1යි මේකට 1යි right. කිසියම් ළමයි මේක විතරක් ලියලා දෙනවා නම් ඒ ලකුණු දෙකම හම්බෙයි. මොන විදියට අපිට දෙවෙනි ප්‍රශ්නේ ඉවර කරගෙන අපිට පුළුවන් ඒකේ ලකුණු දෙකක් ගන්න. හරි. ඊට පස්සේ අපි යමු අපේ ප්‍රධාන ප්‍රශ්නාංකය 3. පොදු හරය සමාන කරගන්න මේ පැත්ත. මේක වැඩි කරා නම් දෙකෙන් පොදු හරය සමාන වෙනවනේ. මේ බලන්න. 1යට 2x එකතු කිරීම 1 වරක් 2 2යි x වරක් 2 2යි. 2x සමානයි 4න් 3යි කියලා එනවා. දැන් හරය සමානයිනේ දැන් මේ පැත්තේ 2x 2x. දැන් මේ හරයන් දෙක සමාන නිසා ලවයන් දෙක එකතු කරන්න පුළුවන්. 1යි 2යි එකතු කරොත් 3යි. සමානයි 4න් 3යි.
දැන් මේක හරස් කුණුත්තේ දැම්මොත් මේ පැත්තෙන් වැඩි කරා 4 වරක් 3 12යි 2x වැඩි කිරීම 3 6x දෙපසම දෙකෙන් බෙදන්න. එතකොට උත්තර එනවා 12ට දෙවරක් 6යි දෙවරක් 1යි 6න් බෙදුවනම් හරිනේ. දෙකෙන් නෙවෙයි කෙලින්ම 6න් බෙදමු. x නේ ඕනේ. ඒතර 6ට 6 කපලා යනවා x සමානයි උත්තරේ 2. උනෝ විදියට අපිට ඒකේ උත්තරේ ගන්න පුළුවන්. උත්තර අංක සමානයි 2යි. ඊට පස්සේ අපි බලමු ප්‍රධාන ප්‍රශ්න අංකය 4. මේකට දාන්න ලකුණු දෙකක් ඈ. දැන් බලන්න 4 තියෙන්නේ මුදින් බලන්න පැය 4ක කාලයක් තුලදී මෝටර රථය කිලෝමීටර් 240ක් ගමන් කරයි. එතකොට පැය 4ක් තුල කිලෝමීටර් 240ක් ගමන් කරනවා. වයින් අහන්නේ මෝටර රථයේ වේගය පැයට කිලෝමීටර් කීයද? වේගය සමානයි දුර බෙදීම කාලය. රෝම ඉලක්කම් 1. එතකොට අපි දන්නවා වේගය හොයන්න. වේගය හොයන්න පුළුවන් දුර බෙදීම කාලය. ඒ කියන්නේ සමීකරණය. වේගය කිලෝමීටර් 240යි කාලය පැය 4යි 60යි. පැයට කිලෝමීටර් 60යි මෝටර රථයේ වේගය ඔයා මේ විදිහට හොයාගෙන ඇති. ඊළඟට මම පුතා මේ කියනවා පැය 6ක කාලයක් තුලදී මෝටර රථය ගමන් කළ දුර කීයද? ඉතින් හරිම ලේසි. පැයකට කිලෝමීටර් 60යි නම් ඒතර දුර හොයා ගන්න පුළුවන් 60 වැඩි කිරීම 6. වේගය වැඩි කිරීම කාලය සමානයි දුරට. පැයකට කිලෝමීටර් 60ක් යනවා නම් පැය 6කට යනවා කිලෝමීටර් 36ක් කියලා වට ඒක හදා ගන්න පුළුවන්. ඒතර මම මේකටත් ලකුණු දෙනවා. මේකට ලකුණු 2යි ලකුණු 2යි. මේ ප්‍රධාන ප්‍රශ්න අංක 5ට යනවා. වෙන් රූප සටහනේ අඳුරු කර ඇති ප්‍රදේශ කුලක අංකණයෙන් ලියන්න කියන්නේ. මෙතන බැලුවටම පේනවා Aට අයිති නැති Bට පමණක් අයිති ප්‍රදේශ තමයි මෙතන තියෙන්නේ. නේද? ඒ අනුපූරකය A' ඒ අනුපූරක ඡේදන B. අනිත් පැත්තට ළමයි කියලා දෙනවා ඒත් හරි B ඡේදන A' කියලා ලියලා තියෙනවා නම් ඒත් හරි දෙකම එකයි. ලකුණු 2යි ලොක් තමයි 10 යටින් දාන්න 10 පාදයට 1 සමානයි බිඳුව දර්ශක ආකාරයෙන් ලියන්න. ඒතර 1 සමානයි 10 බල බිඳුව. එතන පාදේ 10 කෙනෙක් වා දාගන්න. එහෙම නැතුව ළමෙක් හදලා තියෙනවා නම් ඕක ඕනෑම පාදයක නේද? 1 සමානයි බිඳුව. එතකොට 2 බිඳුවෙනි බලයත් 1යි. 3 බිඳුවෙනි බලයත් 1යි. right? 4 බිඳුවෙනි බලයත් 1යි. ඒතකොට කිසියම් ළමෙක් ලිව්වොත් x ගේ බිඳුවෙනි බලය සමාන 1යි කියලා එකත් විකල්ප පිළිතුරක් හරි දෙන්නම්. මොකද මේකේ පාදේ සටහන් කරලා තිබෙන්නේ නැති නිසා. ප්‍රශ්නාංකය 7 සුළු කරන්න තියෙන්නේ 2යි මූල 3ට එකතු කරන්න ඕන 2යි මූල දැන් මෙතන තියෙන 48 මූලය කියලා. ඒතකොට දැන් මෙතන එකතු කරන්න නම් මූලේ සමාන විය යුතුයි. එතන 48 කියන්නේ අකිල කරණයක්. මේක පූර්ණ වර්ග සංඛ්‍යාව ගුණිතයක් ලෙස ලියන්න පුළුවන්. 3 වරක් 16 නේ. 16 කියන්නේ වර්ග සංඛ්‍යාවක්. 16 ව 3ක් 48යි. එතකොට මෙතන
3 වර්ගමූලයයි 16 වර්ගමූලයයි. 3 වර්ගමූලය දන්නේ නැහැ 16 වර්ගමූලය 4යි. එහෙනම් අවසාන වශයෙන් කියන්න පුළුවන් 4යි මූල 3 තමයි මේ තියෙන්නේ. දැන් මෙතන මූල 3 ඒවා 2යි. එතන මෙතන කියන්නේ 2 ගුණ කිරීම 4යි මූල 3. මොකද 48 කියන්නේ 4යි මූල 3. එතන මෙතන තා ටිකක් සුළු වෙනවා ළමයි. 2 4 8යි. 8යි මූල 3යි කියලා ඔයාට ගන්න පුළුවන්. මෙතන තියෙන ගුණ කිරීම. දැන් මෙතන කරණීය සමාන වුණොත් මෙන්න මේ මූල 3යි මූල 3 ඒවා තියෙන්නේ සජාතීයයි. එතන 8යි 2 වට එකතු කරන්න පුළුවන් 10යි මූල 3යි කියලා උත්තරේ දාන්න පුළුවන්. ඉතින් ඔයා මේ විදිහට දැම්මනම් ඉතින් ලකුණු 6ක් හම්බ වෙනවා ප්‍රශ්න 3ට. හරිනේ. අපි යමු ඊළඟ ප්‍රධාන ප්‍රශ්න අංකය 8ට. දැන් මේක රූප සටහනක් තියෙනවා A හා C. ABC යනු O කේන්ද්‍රයේ වෘත්තයේ මත පිහිටි ලක්ෂ 3ක් තොරතුරු බලලා දාන්න ඕනේ x කියාගේ හොයන ක්‍රමයක් කල්පනා කරගන්නට ඕන. හරි. හොඳට බලන්න කල්පනා කරලා x හොයන ක්‍රමයක්. එතකොට ඔයාට එන උත්තරේ. හරි. බලමු. දැන් මේකේ උත්තරේ ගන්න පුළුවන් වෘත්තචාපයකින් කේන්ද්‍රයේ ආපාදිත කෝණය තමයි මේ. කියන්නේ මේ මහා වෘත්තචාපය බැලුවොත් එහෙම එයාගෙන් කේන්ද්‍රයේ ආපාදිත කෝණය තමයි මේ. මෙතන තියෙනවා පරිධියේ ආපාදිත කෝණය. එතන මෙයා 100යි නම් මෙතෙන්ට එන්න ඕන 200ක්. කේන්ද්‍රයේ ආපාදිත කෝණය වෘත්තයේ ඉතිරි කොටස මත ආපාදිත කෝණයමෙන් දෙගුණයක සම්බන්ධය තියෙන්න ඕන. ඒ කියන්නේ දරුවනේ AOC පරාවර්තන කෝණය සමානයි අංශක 200ක් වෙනවා. එම නිසා අපිට කියන්න පුළුවන් AOC කෝණය මොකද ලක්ෂයක් වටා පිහිටි කෝණ ඔක්කොම 360යි. 360න් 200 අඩු කරොත් 160යි කියලා එනවා. මේ ඇතුළත කෝණය. තුලත කෝණය 160යි කියලා එනවා. දැන් එතකොට වෘත්තයේ අරයන් සමානයි. මේ අරය මේ අරයට තමයි එකම අරය. එතන මෙතන 40යි නම් මෙතන එන්නේ x. x කියන්නේ 40යි. හරි. දැන් ඔයාලා ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ වලින් හොයන්න පුළුවන්. මෙතන AOC ත්‍රිකෝණය සලකලා. එතකොට 2x දාන 60 160 සමානයි 180යි. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ වලින්. එතකොට 2x සමානයි 180 අඩු කිරීම 160යි. එතකොට 2x සමානයි 20යි. දෙපසම දෙකෙන් බෙදුවොත් x සමානයි 10යි කියලා එනවා. අන්න ඔය විදිහට අපිට උත්තරේ හොයාගන්න පුළුවන් 8 වෙනි එකට x සමානයි 10යි. ඒක හොයාගත්ත කියනවා ලකුණු හම්බ වෙනවා ලකුණු 2ක්. දැයි පියම් අපේ ප්‍රශ්නාංක 9. අංක 1 සිට 6 තෙක් බලන්න. අංක කරන ලද කාඩ්පත් ඇති පෙට්ටියකින් අහඹු ලෙස කාඩ්පතක් ඉවතට ගැනීමේදී
ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාවය. දැන් කාඩ් පතක තියෙන අංක 1 2 3 4 5 6 කියන කාඩ් පත් ටික. එතකොට මේකෙන් අහඹු ලෙස කාඩ් පතක් ගත්තොත් ඒ ප්‍රථමක සංඛ්‍යාවක් වීම. නියදී අවකාශයේ ඔක්කොම අවයව 6ක් තියෙනවා. ප්‍රථමක සංඛ්‍යාව තියෙනවා 2 3 5. සම්භාවිතාවය 6න් 5යි 6න් 3යි sorry 6න් 3යි ඒ කියන්නේ භාගයයි. ප්‍රථම සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව ඔක්කොම නියදී අවකාශයේ අවයව 6යි සිද්ධියේ අවයව 3යි ඒ කියන්නේ භාගයයි. දෙකෙන් එකයි. මුල් පදයේ 4ද හත්වන පදයේ 22ද වන සමාන්තර ශ්‍රේණියක පොදු අනුපාතය සොයන්න කියලායි කියන්නේ. පොදු අන්තරය. දැන් බලන්න ඒක වාට දීලා තියෙන දේවල් වාට ඒකේ දීලා තියෙනවා ඒ කියන්නේ පළමු පදය 4. ඒ වගේම වාට දීලා තියෙනවා හත්වන පදය T7. හරි T7 හත්වන පදේ 22යි. හරි T7 22යි. එහෙමනම් අපි බලමු ඕනෑම සමාන්තර ශ්‍රේණියක හත්වන පදේ 22යි නම් මම ඔයාලට කියලා දුන්නා බීජීව එක ලියන්න. T7 සමානයි a ධන 6යි d කියලා. පළමු පදේ a ද දෙවෙනි පදේ එතකොට a ධන d තුන්වෙනි පදේ a ධන 3යි d හතරවෙනි පදේ a ධන තුන්වෙනි පදේ ධන 2යි d මේ මතකයිනේ. පළමු පදේ a දෙවෙනි එක a ධන d තුන්වෙනි එක a ධන 2යි d එහෙමනේ යන්නේ. ගුණෝත්තර ශ්‍රේණියේ t1 සමානයි a t2 සමානයි ar t3 සමානයි ar වර්ගය T4 සමානයි AR බල 3 බීජීව මතක තියාගන්න. එතකොට දැන් මේකේ කියනවා හත්වන පදේ ඇවිල්ලා 22යිලු. දැන් A ගාගේ අපි දන්නවා. එහෙනම් 22යි T7 කියන්නේ A කියන්නේ 4යි 6යි D. ධන 4 සමීකරණයෙන් මෙහාට ගත්තොත් ඍණ 4 හැදිලා 6යි D හැදෙනවා. එතකොට මෙතන දෙන්නේ 18ක් සමානයි 6යි D කියලා. දෙපස මය පුතා 6න් බෙදා ගන්න. 6ට 6 කැපිලා D සමානයි 18ට 6ව 3යි. ඔන්න ඔය විදිහට එනවා 18ට 6ව 3යි කියලා. ලකුණු 2යි. මේකට 2යි. මේකට 2යි. අපි බලමු අපේ ප්‍රශ්නාංක 11. x ගේ මූලය සමානයි 5 නම් x වර්ගයේ ඍණ 2හි අගය කියලායි ඔයාගෙන් අහන්නේ. x ගේ වර්ගමූලයලු 5 කියන්නේ. එහෙමනම් x වර්ගයේ ඍණ 2 මූලය කීයද කියලා අහන්නේ. එතකොට x ගේ වර්ගමූලය 5යි කියන එකෙන් වර්ගයේ එහාට දාපුවා වර්ගමූලය එහාට දාපුවාම වර්ග වෙනවා. එතකොට x කියන්නේ 5 වර්ගයේ 25යි. x ගේ වර්ගමූලය 5 වෙන්න නම් x කියන්නේ 25 වෙන්න එපා. එහෙනම් මෙතනට x නුර දාන්න 25. 25 වර්ගය අඩු කිරීම 2. 625යි 625න් 2ක් අඩු කරන්න 623යි. ඊළඟ බලන්න උස 30ක් සෙන්ටිමීටර් වූ සිලින්ඩරයක. තර සෙන්ටිමීටර් 30ක් උස තියෙන සිලින්ඩරයක් ගැන කියන්නේ. උස සෙන්ටිමීටර් 30ක් වූ සිලින්ඩරයක පතුලේ විස්කම්බේ 28යි.
පතුලේ විස්කම්බේ 28යි නම් අරය කීයද 14යි. විස්කම්බේ 28ක් කියනවා නම් අරය ඇවිල්ලා 14යි. එහි උස සෙන්ටිමීටර් 10ක් උසට ජලය පුරවා ඇත. සෙන්ටිමීටර් 10ක් කියපුවාම එතන මේකෙන් 3න් එකක් නේ. උත්තර පුරවල තියෙනවා. ෆයි සමාන විස්තික බෙදීම 40 ගෙන මෙම ජල පරිමාව මිලිලීටර වලින් කොපමණදයි සොයන්න. ෆයි ආර් වර්ගයේ තමයි පරිමාව. ෆයි කියන්නේ විස්තික බෙදීම 7යි. උස කියන්නේ 10යි. ආර් කියන්නේ එතකොට 14යි. හරි. ආර් කියන්නේ 14යි. ෆයි ආර් වර්ගයෙන් එතකොට 14 ගුණ කිරීම 14 ගුණ කිරීම 10. ඒකකය ඝන සෙන්ටිමීටර්. 4ක් 1යි 4ක් 2යි. දෙවරක් 22 44යි. 44 වැඩි කිරීම 10 වැඩි කිරීම 10. 14 වැඩි කිරීම 10. මේ 44 14 මම වැඩි කරගන්නම්කො මුලින්ම. 4 වරක් අතර 16 ගැන එකක් ඉතිරි. 4ක් අතර 16යි 17යි. 1 වරක් අතර 4යි. 1 වරක් අතර 4යි. 6යි. 7යි අතර 11න් එකයි ඉතිරි 1යි. 5යි 1යි 6යි. එතකොට මෙතන එනවා 616 ගුණ කිරීම 10. ඒකකය ඝන සෙන්ටිමීටර්. ඒකකය ඝන සෙන්ටිමීටර්. හරිනේ. එතකොට සුළු කරොත් 6160යි ඝන සෙන්ටිමීටර්. ඔයාලට මතකද සම්බන්ධතාවය? එක ඝන සෙන්ටිමීටරයක් සමානයි මිලිලීටර් 1කට. කියන්නේ සෙන්ටිමීටර් 1 දැන් අඩරූලේ අරගන්න අතර අඩරූලේ බලන්න සෙන්ටිමීටර් 1ක් දිග. අඩරූලේ සෙන්ටිමීටර් 1ක් දිග සෙන්ටිමීටර් 1ක් පළල සෙන්ටිමීටර් 1ක් උස චූටි පොඩි පෙට්ටියක්. ඒකට ඕකට වතුර ද්‍රවයක් දැම්මොත් එහෙම හරියටම තියෙනවා මිලිලීටර් 1ක්. දැන් සෙන්ටිමීටර් 1ක් මිලිලීටර් 1ක් නිසා අපෙන් අහන්නේ මේ ටැංකියේ තියෙන ජල ප්‍රමාණය මිලිලීටර වලින් කීයද? ඉතින් මිලිලීටර 6160යි මිලිලීටර. හරිද? මෙම ජල පරිමාව මිලිලීටර 6160යි. දෙකයි 13 වෙනි එකට යන්න. ප්‍රධාන ප්‍රශ්නාංක 13 මෙතන තියෙනවා ඉදලම 9 වසරින් ප්‍රශ්නේ තියෙන්නේ A හා B කියලා සරල රේඛාවක්. මෙතනගේ ඍණ 2යි ඍණ 4යි. මේ කණ්ඩාංක ඕනනම් බැලුවොත් මෙතන කණ්ඩාංකයේ ඍණ 2 බිඳුව මෙතන බිඳුවේ ඍණ 4. එතන මේකේ අනුක්‍රමණයේ ඍණ බැලු බැලමට මොකද ඍණ දිශාවට වායව පැත්තට යන්නේ. අනුක්‍රමණයේ ඍණ එකක් වැඩි වෙනකොට අනිත් එක අඩු වෙනවා. විචල්‍යයන් දෙක අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙනවා. අනුක්‍රමණයේ ඍණ අනුක්‍රමණයක් වෙනවා එතකොට මේක. හරි? මේකේ අන්තක්ඛණ්ඩය ඇවිල්ලා ඍණ 4යි. y කැපෙන තැන. දී ඇති තොරතුරු භාවිත කර AB සරල රේඛාවේ සමීකරණය ලියන්න. C නම් දන්නවා ඍණ 4යි. M හොයන්න ඕන අනුක්‍රමණය.
ඉතින් මේකේ අනුක්‍රමණය වුණා මනෝමය හොයන්නත් පුළුවන් ළමයි. එහෙම නැත්නම් නිසි පරිදි හදලා වන්නත් පුළුවන්. මේක x, මේක y, මේක x1, මේක y1. m සමානයි y ඍණ y1 x ඍණ x1. දැන් y කියන්නේ කීයද? බිංදුවයි. y1 කියන්නේ ඍණ 4යි. x කියන්නේ ඍණ 2යි. x1 කියන්නේ බිංදුවයි. බිංදුව අඩු කිරීම ඍණ 4 කියන්නේ බිංදුව එකතු කිරීම 4 කියන එක උත්තරේ 4යි. දෙකෙන් ඍණ 2කින් අඩු කරොත් බිංදුවක් ඍණ 2යි. අනුක්‍රමණයේ ඍණ 2යි. අන්තක්ඛණ්ඩයේ ඍණ 4යි. එම නිසා ඕනෑම සරල රේඛීය ප්‍රස්ථාරයක් y සමාන mx දාන c m කියන්නේ බෑවුම ඍණ 2යි x අන්තක්ඛණ්ඩයේ ඍණ 4යි. එකට දාමු අපි ලකුණු දෙකක් right ඊළඟ ප්‍රධාන ප්‍රශ්නාංක 3 දැන් ඒකේ තියෙන්නේ ඉස්සරම වෘත්තයක් අපිට දීලා තියෙනවා. කේන්ද්‍රය හරහා ගිහින් තියෙන AB. ඊට පැහැදිලි මෙතන අර්ධ වෘත්තයකට අපිට ගන්න පුළුවන් මේකනේ මේ C මේක යා කරන්න මෙතනින්. ඊට මෙතන අංශක 46යි. මෙතන x තියලා තියෙනවා. ඉතින් අපි කොහොමද x හොයා ගන්නයි ඕනේ. right කොහොමද මේකේ x හොයන්නේ? ඊට මෙන්න මේ BC වෘත්තචාපයෙන් කේන්ද්‍රයේ ආපාතිත කෝණය තමයි මේ තියෙන්නේ. හරි. ඒ කියන BC වෘත්තචාපයෙන්ම පරිධියේ ආපත වෘත්තයේ ඉතිරි කොටසම ආපාතිත කෝණය තමයි මේ තියෙන්නේ. හරි. ඔයා දන්නවා මේ දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා. මෙයා 46යි නම් මේ පැත්තත් 46යි. එහෙනම් මෙන්න මෙතන කෝණය ඔයාට හොයාගන්න පුළුවන්. right මේක මම ඕ කියලා දැම්මොත් BOC කෝණය 180න් අඩු කරා නම් හරි 46 එකතු කිරීම 46. 180න් අඩු කරමු 92ක්. එතකොට 88යි. මෙතන 88ක් වෙනවා. එම නිසා x කයාගේ හොයන්න පුළුවන්. මේ 88යි නම් 88න් භාගයක් x 88 බෙදීම 2 සමානයි 44යි. ඔන්න ඒක හොයාගන්න පුළුවන් මේ විදිහට තුන්වෙනි ප්‍රශ්නේ. බලමු ප්‍රධාන ප්‍රශ්නාංක 4. ලකුණු 2යි අරකට. මේකෙත් බැලුවොත් රූප සටහන බලන්න හොඳින්. සමාන්තර රේඛා තියෙන්නේ මෙතන. හරි. මේක A BC මේක X A X යනු BC තිරස් බිමක සිටුව ඇති සිරස් කුළුණකි. ඒ ඇසුරින් දී ඇති වගුවේ නිවැරදි වාක්‍ය ඉදිරියේ
හරි නම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද යොදන්න. බලන්න පළවෙනි එක A සිට හරි A සිට A හි සිට C හි ආරෝහණ කෝණය අංශක 60කි. A ඉඳන් C හි ආරෝහණ කෝණයක් ගැන කතා කරන්නේ. මේ ආරෝහණ නෙවෙයි දැන් එතන තියෙන්නේ. A සිට C ට තියෙන අවරෝහණ කෝණයක්. ඒක නිසා ඒක වැරදි. දෙවෙනි එක. A හි සිට B හි ආරෝහණ කෝණය අංශක 30යි. A ඉඳන් B ට තියෙන අවරෝහණ කෝණය. අවරෝහණ කෝණයක්ලු අංශක 30ක. ඒතර ඒක හරි. ඒතර අවරෝහණ කෝණයේ අංශක 30ක් කියන එක කෝණේ විශාලත්වයන් කවුරුත් මේකේ දීලා නැහනේ. ඒතර ප්‍රකාශය හරි වැරදි තාවේ කියන්න ඕන අපි. දෙවෙනි එක හරි. A ඉඳන් B ට තියෙන අවරෝහණ කෝණය. A සිට C හි අවරෝහණ කෝණයේ අංශක 60කි. A ඉඳන් C ට තියෙන අවරෝහණ කෝණයේ අංශක 60යි කියනවා. ඒක නම් පිළිගත හැකි ප්‍රකාශය. හරිනේ. ඒ විදිහට දාන්න. ඊට පස්සේ අපි බලමු මේකේ ප්‍රශ්න අංකය ඊළඟ එක. මේක 15 16. අපිට එතන දීලා තියෙන්නේ දෙන ලද කේන්ද්‍රික ඛණ්ඩේ අරය සෙන්ටිමීටර් 8ක් වෙනවලු. ඒ භාවිතෙන් සෑදිය හැකි කේතුවේ අරය කීයද කියලා අහන්නේ. ඒතර මේක භාවිතෙන් හදන්න පුළුවන් කේතුවේ අරය. ඒතර මේක කේතුවක් හැදුවොත් කේතුවේ වටේ දිග යට දැන් කේතුව මේ වගේනේ. නේද ළමයි? කේතුවේ මේ වටේ දිග සමාන වෙනවා මෙන්න මේ වෘත්තයෙන් 4න් එකක මේ ඡාප දිගට. මේ ඡාප දිග මේ කේතුවේ වටේ දිගට සමානයි. වෘත්ත ඛණ්ඩයේ ආරය 8යි. නැත්නම් ඡාප දිග හොයාගන්න පුළුවන් මුලින්ම. මේකේ ආරය 8යි නම් ඡාප දිග එනවා 4න් 1යි 25r. 2 1යි මෙතන 4 ඒවා 2යි. 2 ගුණ කිරීම 5 කියන්නේ 22 බෙදීම 7 r කියන්නේ 8. මෙතන එනවා දෙවරක් 1යි දෙවරක් 11යි. 11 සරක්කට 88යි 88 බෙදීම 7 ප්‍රමාණයක් තියෙනවා මේ ඡාප දිග 88 බෙදීම 7 ප්‍රමාණය. සෙන්ටිමීටර් හරි ඒකකය ඔව් සෙන්ටිමීටර වලින්. එහෙනම් මෙයාගේ වටේ දිගත් 88 බෙදීම 7 වෙනවා. මේ වෘත්තයේ ඡාප දිග එහෙම නැත්නම් පතුලේ වටේ දිග වක්‍රධාරයේ දිග කේතුවේ. right එහෙමනම් කේතුවේ r හොයා ගන්න ඕනේ මේකේ 25r කියන්නේ වෘත්තයක පරිමිතිය. දැන් මේක සමාන කරලා දානවා 88 බෙදීම 7ට. 2 ගුණ කිරීම 22 බෙදීම 7 ගුණ කිරීම r කියන්නේ 7. සමානයි 88 බෙදීම 7. r දන්නේ නැහැ. sorry මේ මෙතන r දන්නේ නැහැ නේ. මේ r තමයි අපි හොයන්න ඕනේ. දැන් මේක අපි මම මේ සමාන කිරීමක් තියෙනකොට දෙපැත්තේ එකමගේ කපලා දාන්න පුළුවන්. මේ 7ට 7 කැපෙනවා. right? ඒතර ඉතුරු වෙන්නේ 7 දෙවරක් 44යි r බෙදීම 88. දෙපසම දරුවෝ 44න් බෙදන්න. මෙයාට මෙයා කැපෙනවා. r සමානයි 2යි. ඔන්න මේ ඔක්කොම මෙතන හරස් කුණිතේ දාලා කපලා දාන්නත් පුළුවන්. කෙසේ හෝ r ගියාගේ 2යි කියලා තියෙනවා නම් හරි. දැන් මෙතන විශේෂ අවස්ථාවක් සමාන 4 7 කපන්න පුළුවන්. එහෙන් බයි නැහැ. ඉතින් සමහර ළමයි මම මේ පැත්තෙන් හදලා පෙන්නවුවොත් ඔක ඉතින් එහා පැත්තට ඔක්කොම අරගෙන කපලා ඇති. r තනි කරනවා 88 බෙදීම 7 පල්ලෙහා තියෙනවා උඩට යනවා වැඩි කිරීම 7
බෙදීම 2 ගුණ කිරීම 22. 4ක් 1යි 4ක් 1යි දෙවරක් 1යි දෙවරක් 44යි 22 1යි 22 2යි 2යි කියලා ඔහොම හොයලා ඇති. කුමන ක්‍රමයට හරි උත්තරය අරන් තියෙනවා නම් මේකට ලකුණු 2යි මේකට ලකුණු 2යි. ප්‍රධාන ප්‍රශ්නාංක 17 සාධක සොයන්න. 4x වර්ගයේ ඍණ x ඍණ 5 සංඛ්‍යා දෙකක් හිතන්න ඕන. ගුණ කරපුවාම 4 වරක් ඍණ 5 ඍණ 20යි. එකතු කරපුවාම ඍණ 1. හරි. ත්‍රවරක් ඍණ 5 ඍණ 20යි එකතු කරපුවාම ඍණ 1 වෙන සාධක දෙකක් හිතන්න ඕන. 20 හැදෙනවා 4 වරක් 5 හරිනේ. එතකොට දැන් මේක 4 වරක් 5 20 හැදෙන. ගුණිතය ඍණ වෙලා එකතුව ඍණ වෙන්න නම් අපි දන්නවා විශේෂයෙන් ගුණිතය ඍණ වෙන්න දෙන්නගෙන් එක්කෙනෙක් ඍණ වෙන්න ඕන. එතකොට එකතුව ඍණනේ. අනිවාර්යයෙන් වැඩි එක්කන ඍණ කර ගන්න ඕන නැත්නම් එකතු කරොත් ඒක එන්නේ නැහැ. 5 වරක් ඍණ 5 ඍණ 20යි 4යි ඍණ 5 එකතු කරොත් ඍණ 1යි. එහෙනම් උත්තරේ 4x වර්ගය එතන දාන 4x ඍණ 5x ඍණ 5. ඒකේ පොදු සාධකයේ මම 4x එළියට ගන්නම් මෙතන. 4ට 4 කැපෙනවා. x වර්ගයෙන් x ආවන 1x 1යි. 4x 4ෙන් බෙදුවාම ධන 1යි. ඊපස්සේ මෙතන තියෙන ඍණ 5 පොදු සාධක එළියට ගන්න පුළුවන්. ඍණයි ඍණයි බෙදුනහම ධන උත්තරයක් ධන x. ඍණ 5 ඍණ 5ෙන් බෙදුනහම ධන 1යි. ඒතොර එක සාධකයක් x ධන 1 පොදු සාධකය අයින් වෙලා එළියෙන් ඉතුරු වෙනවා 4x ඍණ 5. right. මේ විදිහට හදලා තියෙනවා. ඒක ලකුණු 2 වාට හම්බ වෙනවා. 18 බැලුවොත් දෙන ලද රූපේ ඇසුරෙන් සමාන්තරාශ්‍ර නොවන රූපය තෝරන්න. දැන් පළවෙනි එක බැලුවොත් එහෙම සම්මුඛ පාද යුගල සමාන වන චතුරාශ්‍රයක් තියෙනවා. කෙලින්ම ඒ සමාන්තරාශ්‍රයක්. හරියට හරි. දෙවෙනි එක බැලුවොත් සම්මුඛ පාද යුගලයක් සමාන්තරයි. හැබැයි අනික සමාන්තරද කියලා දීලා නැහැ. සමානයි කියලා දීලා තියෙනවා. ඒතකොට වැරදි. B එක සමාන්තරාශ්‍රයක් නෙවෙයි. C එකත් සම්මුඛ පාද සමාන වන චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් කියන එක ගන්නත් පුළුවන් ඕන. C එකේ එක් සම්මුඛ පාද යුගලයක් සමානද සමාන්තරද කියන එකෙන් ගන්නත් පුළුවන්. ඒතකොට ඒකේ සංකල්ප දෙකම හරි එක C එක. D එක විකර්ණ සමච්ඡේදනය කරන චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක්ලු D එක හරිනේ අපි දන්නවනේ. ඒතර B එක තමයි උත්තරේ. B වැරදි. අනිත් එක තමයි මේකේ නැත්තේ සම්මුඛ කෝණ සමාන වන චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් කියන එක මේකේ නැහැ. හරි? ඒතර මේකට එන්නේ B. 18ට B. 19 මෙතන හදන්නම්. සුළු කරන්න කියලා කියන්නේ 4යි x වර්ගයේ y බෙදීම 3යි x ගුණ කිරීම 6යි 2යි xy වර්ගය. හරි. ගන්න පුළුවන් ළමයිනේ. මෙහෙම 4 ගුණ කිරීම x ගුණ කිරීම x බෙදීම ගුණ කිරීම y බෙදීම 3 ගුණ කිරීම x ගුණ කිරීම 6 ගුණ කිරීම 2 ගුණ කිරීම x ගුණ කිරීම y ගුණ කිරීම y කැපෙනවනේ මේක මේ x ට මේ x කැපෙන. මෙතනින් x ට මෙතනින් x එකක් කපලා දාන්න පුළුවන්. මේ y එකට මේ y එක කපන්න පුළුවන්. මෙතන 3 වරක් 1යි 6ට 3 වරක් 2යි. ඊට පස්සේ මේ දෙකට 2y 1යි 2ට 2y 1යි. කපලා දාන්න පුළුවන්.
උඩින් ඉතුරු වෙනවා 4. 4 වරක් එක 4යි. යටින් ඉතුරු වෙනවා y. උත්තරේ 4 බෙදීම y. ඒක හරි ගියා නම් ඔයාලට තවත් ලකුණු මේකට ලකුණු 2යි මේකට ලකුණු 2යි. ඒ විදිහට ගන්න පුළුවන්. ඊළඟ මේකේ අපිට දීලා තියෙනවා මෙතන තියෙනවා සමාන්තරාංශ දෙකක් තොරතුරු අනුව. එකක් තමයි ළමයි දැන් මේකේ සම්මුඛ පාද යුගල සමාන්තරයි AEFC කියන්නේ සමාන්තරාංශය. මොකද හේතුව ඒකේ හරි AE සමාන්තරයි FC ඒ වගේම EF සමාන්තරයි AC සම්මුඛ පාද යුගල සමාන්තර වන චතුරාංශය. ඒ විතරක් නෙවෙයි EFDB සමාන්තරාංශය. EFDB ඒ කියන්නේ ඒකේ බැලුවොත් BE සමාන්තරයි FD ඒ වගේම EF සමාන්තරයි BD. එහෙම වෙනවා. හරි. ප්‍රශ්නේ බලමු. මම ප්‍රශ්නේ තාම දන්නේ. දෙන ලද රූප සටහනේ AEFC හා BEFD අනු සමාන්තරාංශ වේ. ඔය අපි කියූප එක තමයි එතන තියෙන්නේ. ADFE වර්ගඵලය ADFE මුළු වර්ගඵලය 84යි. ඊට පස්සේ කියනවා BCFE තර BCFE වර්ගඵලය 40ක් කියලා දීලා තියෙනවා. එතකොට BCFE කියන්නේ එතකොට මේ ටිකනේ නේද දරුවනේ. එතකොට මේ ටික තමයි BC මෙතන තියෙන්නේ F එතකොට මේකේ ඔක්කොම වර්ගඵලය 84යිලු. මේ ටිකේ 40යිලු. අපෙන් අහන්නේ CDF කියන්නේ මෙන්න මේ ටිකේ වර්ගඵලය කීයද කියලා අහන්නේ. ඉතින් අපි දන්නවා
දැන් මෙතන සමාන්තරාංශ දෙක තියෙනවනේ. මොකද්ද? AEFC සමාන්තරාංශයේ වර්ගඵලය සමානයි BEFD සමාන්තරාංශයේ වර්ගඵලය. මේ දෙන්න සමානයි. මොකද එකම ආධාරකයේ සහ එකම සමාන්තර රේඛා අතර පිහිටි සමාන්තරාංශ වර්ගඵලයෙන් සමාන නිසා. EF ආධාරකයත් සහ EF සමාන්තරයි AD හින්දා තමයි මේ වැඩේ උනේ. හරි. එතකොට මේ දෙපැත්තෙම මම මේ නිල් පාටින් පාට කරලා තියෙන පොදු කොටස ඉවත් කරොත් මොකක්ද වෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. BEFC අඩු කරනවා. එහා පැත්තෙමුත් ඒක අඩු කරනවා. FT ගෙන් BEFC අඩු කරනවා. කියන්නේ නිල් පාටින් පාට කරපු තියෙන කොටස අඩු කරනවානේ. අඩු කරපුවාම ඉතුරු වෙන්නේ ABE ත්‍රිකෝණේ වර්ගඵලය සමාන වෙනවා CDF ත්‍රිකෝණයේ වර්ගඵලයට. කියන්නේ මේ කහ පාටින් එහා පැත්තේ පාට කරලා තියෙන වර්ගඵලයයි මෙයාගේ වර්ගඵලයයි සමාන. සමාන වෙනවා. හරි. ඉතින් මම මේ ඔප්පු කරන්න ඕන නිසා මේක කිව්වේ. ඔප්පු කිරීම කරන්න අවශ්‍ය නැහැ. නමුත් මෙතන හේතු ලියන්න නැතුව හදලා තිබ්බහම ලස්සනයි පිළිවෙල. හැබැයි නිගමනය කර ගන්න ඕනේ ABE සහ CDE ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමානයි කියලා. right? එහෙනම් ඔක්කොම වර්ගඵලය 84යි නම් එහෙනම් වාට CDF ත්‍රිකෝණයේ වර්ගඵලය හොයාගන්න පුළුවන්. සම්පූර්ණ වර්ගඵලය 84න් මෙතන 40 අඩු කරලා එන උත්තරේ දෙකට බෙදන්න හරිනේ. 44 බෙදීම 2 සමානයි 22යි. එතකොට CDF ත්‍රිකෝණයේ වර්ගඵලය 22 සෙන්ටිමීටර්. වර්ගයෙන් තියෙනවා නම් හොඳයි. 21 වෙනි ප්‍රශ්නට යන් ලකුණු 2යි එකට. පියම් ප්‍රශ්නාංක අපේ 21ට. x වර්ගයේ ඍණ 12x හිස්තන. पूर्ण वर्गයක් වීම සඳහා එකතු කළ යුතු පදය ලියලා ඒ වර්ග පූර්ණ වර්ගයක් ආකාරයෙන් දක්වන්න කියනවා. ගුරුතුමා කියා දීලා තියෙන්නේ මැද පදේ දෙකට බෙදලා වර්ග කරන්න. ඍණ 12 දෙකට බෙදුනාම ඍණ 6යි ඍණ 6ේ වර්ගය. එහෙම නෙන්නේ. ඍණ 6ේ වර්ගය ධන 36යි. ඒතර x වර්ගයේ ඍණ 12යි x ධන 36. වර්ගායතයක් විදිහට ලියපුවාම x ඍණ 12 දෙකෙන් බෙදුනාම 6යි x ඍණ 6 වර්ගය කියලා අපිට මේකට ගන්න පුළුවන්. 22 වෙනි ප්‍රශ්නේ අපි බලමු. 22 වෙනි ප්‍රශ්නේ අපිට තියෙන්නේ වටපස්ථානයක් ඇසුරින් පිළිතුරු සපයන්න. මේ වටපස්ථානයේ දත්ත අධ්‍යයනය කරපුවාම විවිධ වූ කෝණ පරාසයන් මේක අපිට දීලා තියෙනවා. අංශක 90ක ප්‍රදේශයක් සෙල්ලම් භාණ්ඩ, අංශක 60ක් පෑන්, මේකේ පොත්, මෙතන ආහාර. එක්තරා වෙළඳසැලක ඇති භාණ්ඩ කීපයක මිල ගණන් එම වටපස්ථාරයේ මගින් නිරූපණය කරයි. සෙල්ලම් භාණ්ඩයක මිල රුපියල් 1800යි. දැන් එකිනෙක භාණ්ඩවල මිල ගණන් තමයි මේ වටපස්ථාරයෙන් නිරූපණය කරන්නේ. සෙල්ලම් භාණ්ඩයක්. ඒ කියන්නේ 360න් 90ක ඉඩ ප්‍රමාණයකින් පෙන්නනවා රුපියල් 1800ක වටිනාකම. නම් පෑනක මිල කීයද කියලා අහන්නේ. ඒතර පෑන් වල මිල. ඒතර පෑන් කියන්නේ එතකොට 360න් 60ක කෝණයක්. ඉතින් මට හොයාගන්න පුළුවන් 360න් 90ක් කියන්නේ 1800යි නම්
360න් 60ක් කියන්නේ කීයද කියලා හොයාගන්න පුළුවන්. නේද? ඔක මනෝමයෙන් හදන්නත් දන්නවා ළමයි. අංශක 60ක් නේ හොයාගන්න ඕන. එතකොට අංශක 90කින් 1800ක් පෙන්නනවා. එතකොට 90 බෙද්දොත් 1800 බෙද්දොත් 90න් එතකොට එනවා එකාංශකයකින් කොච්චරක්ද කියලා. එතකොට එකාංශකයකින් පෙන්වන ප්‍රමාණය එනවා. මොකද අංශක 90කින් 1800. එතකොට එකාංශකයකින් පෙන්නනවා. මෙතන අපි බැලුවොත් 0.0යි 9.2යි 20යි. රුපියල් 20ක්. අංශක නෙවෙයි එකාංශකයකින් රුපියල් 20ක් පෙන්නන. දැන් 60න් පෙන්වන ප්‍රමාණය හොයන්න 60 ගුණ කරනවා 20න් සමානයි 1200යි. රුපියල් 1200. මනෝමයෙන් ගන්නත් පුළුවන්. දැන් මේ 90ක් නේ තියෙන්නේ. 90ක් කියන්නේ 1800යි 3න් බෙද්දොත් එනවා 30ක් කීයද කියලා. 1800 3න් බෙදුනාම 600යි. 600ක් කියන්නේ අංශක 30ක්. අංශක 60ක් කියන්නේ 600වත් දෙකක්. 1800යි කියලා එහෙම හොයන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි හොයලා තියෙනවා නම් ඉතින් මේකේ ලකුණු දෙකක් හම්බ වෙනවා. මේකේ ලකුණු දෙකක් හම්බ වෙනවා. පියමු අපේ 23 වෙනි ප්‍රශ්න. 23 වෙනි ප්‍රශ්නය. කුඩා පොදු ගුණාකාරය සොයන්න. දැන් නම් ළමයි ලකුණු 50න් එහාට යන්න ඕනේ. මේක 50ට ගත්ත ළමයි මට එවන්න මැසේජ් එකක් ඈ. 4යි m වර්ගයේ n වර්ගය 10යි m තුන්වෙනි බලය n 2යි mn. තොට මේක මනෝමයෙන් ගන්නටත් පුළුවන්. මේ ඉලක්කම් පද්ධතිය දිහා බලපු ගමන් සමහර ළමයිට මනෝමයෙන් එනවා 4 10 දෙකෙහි කුඩා පොදු ගුණාකාරය ළමයිට එනවා 20යි කියලා. m ගේ වැඩිම බලය m බල 3, n ගේ වැඩිම බලය n ගේ වර්ගය. 20යි m තුන්වෙනි බලය n වර්ගය කියලා ලිව්වනම් හරි. දැන් මේක අනිත් විදිහෙන් හදාන්න පුළුවන්. 4 කියන්නේ 2 ගුණ කිරීම 2යි m වර්ගයේ ගුණ කිරීම n වර්ගය. 10 කියන්නේ 2 ගුණ කිරීම 5යි m තුන්වෙනි බලයේ ගුණ කිරීම n. 2යි m ගුණ කිරීම n. right? දෙකේ පාදයෙන් වැඩිම බලය තියෙන්නේ දෙක දෙපාරක් ලියවිලා තියෙනවා. 2 ගුණ කිරීම 2. පහේ පාදයෙන් ඉන්නේ 5 විතරයි. m ගේ පාදයේ වැඩිම බලය m බල 3 n වර්ගය. දෙවරක් දෙක 4යි 4ට 5 20යි. 20යි m බල 3 n වර්ගයයි කියලා අපිට මේක මේ විදිහට ගන්න පුළුවන්. ලකුණු දෙක එකපාරට ලිව්වත් ප්‍රශ්නයක් නැහැ ළමයි. ලකුණු දෙක හම්බ වෙනවා. 24 වෙනි ප්‍රශ්නේ. ඒකෙත් වෘත්තාශ්‍රිත කෝණ තියෙන්නේ කේන්ද්‍රය O x ගේ අගය හොයන්න කියලායි කියන්නේ. ඔයාලට වැදගත් දෙයක් තියෙලා තියෙනවා. මේ රේඛා දෙක සමාන්තරයි කියලා තියෙලා තියෙනවා. එක්කනේ. එහෙනම් දරුවෝ මෙතන x නම් මේ කේන්ද්‍රයත් x වෙනවා. ඒතර ආ දන්නා පරිදි වෘත්ත ඡාපයකින් නේද? BC වෘත්ත ඡාපය මේති. මේ වෘත්ත ඡාපයේ මගින් කේන්ද්‍රයේ ආපාතිත කෝණය තමයි මේති. එනම් x ඒ වෘත්ත ඡාප දෙක මගින් වෘත්තයේ ඉතිරි කොටස මත ආපාතිත කෝණය තමයි මේ තියෙන්නේ.
වෘත්තයේ ඉතිරි කොටස මත ආපාතිත කෝණය. එතකොට මෙයා x තියෙන්නේ මෙතන 25යි. එහෙනම් x සමානයි 50යි. දෙගුණයක් කියන සම්බන්ධයෙන් x ගේ උත්තරේ 50යි කියලා අපිට හොයාගන්න පුළුවන්. වෘත්ත ඡාපයෙන් කේන්ද්‍රයේ ආපාතිත කෝණය වෘත්තයේ ඉතිරි කොටස මත ආපාතිත කෝණයෙන් දෙගුණයයි කියන එක තමයි ඒ. දැන් බලන්න අන්තිම එක. AB හා BC යනු B හිදී එකිනෙක හමුවන සරල රේඛා දෙකකි. පත පිළිබඳ දැනුම භාවිත කර AB හා BC රේඛාවලට සමදුරින් පිහිටියා වූත් රේඛා දෙකකට සමදුරින් පිහිටියා වූත් B හා C ලක්ෂ දෙකට සමදුරින් පිහිටියා වූත් ලක්ෂය හොයන්න කියන්නේ. රේඛා දෙකට සමදුරින් යන පතය කෝණ සමච්ඡේදකය ඔන්න ඔහොම තියෙනවා. right? අපි දන්නවා සරල රේඛා ලක්ෂයකදී හමුවන රේඛා දෙකට සමදුරින් යන්නේ කෝණ සමච්ඡේදකය. B හා C ට සමදුරින් යන්නේ ලක්ෂ දෙකකට සමදුරින් යන්නේ ලම්බ සමච්ඡේදකය. ඒතර මේකේ ලම්බ සමච්ඡේදකයක් ගන්න ඕන. ඒ දෙක යා කරන්න ඕන. මෙන්න මෙතන තමයි සමදුරින් පිහිටියා වූ ලක්ෂය. P දාමු පේපර් එකේ නම් කියලා නෑ දාන්න කියලා. ඔන්න මම දැම්මා P කියලා. ලකුණු දෙකයි. එන් ඇත්තටම මම පුතා ලකුණු 50න් 50ම හරිනම් තාම හොඳයි වාලා. ඇත්තටම සන්තෝසයි 50න් 50ම හරි ගිහින් තියෙනවා නම්. දැන් අපි යනවා දැන් මේකේ දෙවෙනි කොටසට අපි යන්න. B කොටස ප්‍රශ්නාංක 1. දැන් හදාන්න මුලින්ම වීඩියෝ එක නතර කරලා උත්තරය හදලින්. සුදාම් මහතා තමා ළඟ තිබූ මුදලින් 3න් එකක් කොටස් වෙළඳපොළ ආයෝජනයේටද 5න් එකක් බැංකුවේද තැන්පත් කරන ලදී. තමන් ළඟ තිබ සල්ලි වලින් 3න් එකක් ෂෙයා මාකට් එකට දැම්මා 5න් එකක් බැංකුවට දැම්මා. හරිනේ. දැන් ඊට පස්සේ අපිට කියනවා කොටස් වෙළඳපොලේ සහ බැංකුවේ තැන්පත් කළ කොටස මුළු මුදලින් කවර භාගයක්ද කියලා අහන්න. කොටස් වෙළඳපොලේ බැංකුවේ තැන්පත් කර මුදල මුළු මුදලින් කවර භාගයක්ද? එහෙනම් මේක එකතු කරන්න වෙනවා අපිට නේද? 3න් එකක් ෂෙයා මාකට් එකේ දැම්මා 5න් එකක් බැංකුවේ දැම්මා. පොදු ආරය සමාන කරන්න. මෙයා 5න් වැඩි කරා උඩත් 5න් වැඩි කරා. මෙයා 3න් වැඩි කරා උඩත් 3න් වැඩි කරා.
3 වරක් 5 15යි 1 වරක් 5 5යි 5 වරක් 3 15යි 3 වරක් 1 3යි සමානයි උත්තරය 15න් 8යි. හරි. ඊට පස්සේ කියනවා ඉතිරි මුදලින් 7න් 3ක් යොදා ව්‍යාපාරයක් ආරම්භ කළේ නම් මුළු මුදලින් කවර භාගයක් ව්‍යාපාර කිරීම සඳහා යොදවන ලදීද කියලා අපෙන් අහනවා. දැන් මුලින්ම හොයාගන්න ඉතිරි මුදල මේකේ. ඉතිරි මුදල හොයන්න පුළුවන්. දැන් සම්පූර්ණ මුදලින් ආයෝජන මුදල් බැංකුවේ දාපු අය කොටස් වෙනද පොලට දාපු අය අඩු කරොත් එනවා සම්පූර්ණ එකක් කියන්නේ එතකොට හරය 15ක් වන අවස්ථාවල 15න් 15ක්. ඒතර 15න් 15ක්. ඒතර උත්තරේ එනවා සම්පූර්ණ එකකින් 15න් 8ක් අඩු කරොත් 15න් 7යි. හරි. මෙතන මේ සම්පූර්ණ එකක් කියන්නේ දරුවෝ 15න් 15ක්. එතකොට 15න් 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 8ක්. හරය සමානයි ළවයන් අඩු කරා. හරි. ඒ විදිහට ගන්න පුළුවන්. දැන් ඒ ඉතිරි කොටසින් භාගයක් තමයි මෙයා ව්‍යාපාර කටයුතු සඳහා දැම්මේ. ඒතර ව්‍යාපාර යොදවන මුදල අපෙන් ඇහුවේ ව්‍යාපාරයේ යොදවන මුදල. මේ 15න් 7න් භාගයක් 15න් 7 බෙදන්න ඕන දෙකෙන්. දැන් බෙදීම 2. ඒ කිව්වේ 15න් 7 ගුණ කිරීම දෙකෙන් 1. 15න් 7න් භාගයක් නෙවෙයි ඉතිරි මුදලින් 7න් 3. සෝරි. අපිට කියන්නේ ඒ ඉතිරි මුදලින් භාගයක් නෙවෙයි දරුවනේ 7න් 3. ඉතිරි මුදලින් 7න් 3. එහෙනම් ගුණ කරන්න තියෙන්නේ 15න් 7 ගුණ කිරීම 7න් 3. මෙතන එනවා 7 වරක් 1යි 7 වරක් 1යි. එතන 15න් 3ක්. 15න් 3යි කියන්නේ 5න් 1යි. එතකොට මෙයා ව්‍යාපාරයේ යොදවනවා එයා ළඟ මුලින් තිබ්බ මුදලින් නම් 5න් 1. එහෙම නැත්නම් 15න් නම් 3ක්. බැංකුවේ දැම්මා කොටස් වෙනද පොලේ දැම්මා 15න් 8ක්. එතකොට ව්‍යාපාරයේ දෙවුවා 15න් 13ක්. ඊළඟට කියනවා මෙහෙම. ව්‍යාපාරය ආරම්භ කිරීමෙන් පසු තවත් රුපියල් 80000ක් 80000ක් සුදාම් මහතා ළඟ ඉතිරි වූයේ නම්. හරි. දැන් ව්‍යාපාර කටයුතුත් කරාට පස්සේ මිනිස්සයා ළඟ තවත් රුපියල් 80000ක් ඉතිරි වුණාලු. එහෙමනම් ඔහු ළඟ තිබූ මුළු මුදල කීයද කියලායි වාගෙන් අහන්නේ. එහෙනම් අපි මේ තුන්වෙනි ප්‍රශ්නේ උත්තරේ හඹාගෙන යන අවස්ථාවේ අපි දන්නවා මේ වෙනකොට මේ කොටස් වෙළඳ පොලටත් නේද බැංකුවේ දාපු මුදල් දන්නවා. කීයද අපිට ආවේ? 15න් 8යි. ව්‍යාපාරයට දාපු මුදලත් දන්නවා. ව්‍යාපාරයට යෙදුවා 5න් 1ක් 15න් 3යි ඒ කියන්නේ. පහෙන් 1යි ඒ කියන්නේ 15න් 3යි. ඉතින් එහෙමනම් වියදම් වූ මුළු මුදල කීයද? දැන් මම සියලු කටයුතු වලට වියදම් කරලා තියෙනවා. එතකොට 15න් 8කුත්
15න් 3කුත් එකතු කරොත් 15න් 11. එම නිසා ඉතිරි මුදල් කොටස හොයාගන්න පුළුවන්. ඉතිරි මුදල් කොටස කෙසේ හෝ 15න් 11 හොයාගන්න වෙනවා. සම්පූර්ණ එකෙන් 15න් 11ක් අඩු කරන්න. සම්පූර්ණ එකක් කියන්නේ එතකොට 15න් 15යි. ඒකෙන් 15න් 11ක් අඩු කරොත් 15න් 4යි ඉතිරි. පහළවෙන් 4ක් කියන්නේ රුපියල් 80000ක් නම් සම්පූර්ණ මුදල හොයාගන්න 15න් 15ම. 15න් එකක් හොයන්න පුළුවන් 80000 4න් බෙදලා 20000යි 15න් එකක්. එහෙනම් මුළු මුදල කියන්නේ 15න් 15ම 20000 ගුණ කිරීම 15 උත්තරේ 0.4 දාගත්තා. 15 සරත් 2 30යි. රුපියල් ලක්ෂ 3ක්. හෝ එකවර මෙතනින් හොයන්න පුළුවන් විකල්ප පිළිතුරක් දුන්නොත් 15න් 4ක් කියන්නේ 80000යි නම් මුළු මුදල සමානයි 80000 ගුණ කිරීම 4න් 15. පරස්පරයි. 4 වරක් 1යි 4 වරක් 20යි 15 සරත් 2 30යි 0.4යි ලක්ෂ 3යි. හොයන්නට පුළුවන්. කෙසේ හෝ මේ හොයන්න තියෙනවා නම් ඔයාට ඒකේ ලකුණු ටික සම්පූර්ණයෙන් හම්බ වෙනවා. මේ විදිහට ලකුණු දාගන්න මේ උත්තරේ හොයාගත්තා නම් රයිට් එකතු කරලා ලකුණු දෙකක් දෙනවා. තේරුණානේ? මෙතන අර ඉතිරි 15න් 7 හොයාගත්තට එක ලකුණක් දෙන්න. හරි? මෙතන අවසාන උත්තරේ මෙතන හොයාගත්තට ලකුණු දෙකක් දෙන්න. මේ 15න් 11 කෙසේ හොයාගත්තා නම් ලකුණු දෙකක් දෙන්න. 15න් 4ට එක ලකුණක් දෙන්න. 30000 හොයාගත්තට ලකුණු දෙකක් දෙන්න. ලකුණු 10 ඔය විදිහට මම දෙනවා. දෙවෙනි ප්‍රශ්නේ අපි බැලුවොත් right දැන් මේකේ කොටසක් දරුවනේ පාට කරලා අපිට දීලා තියෙන්නේ දැන් මේකේ කියන්නේ දී ඇති රූපයේ දැක්වෙන්නේ බිත්ති සැරසිල්ලක් සඳහා සුදු පාට ඍජු කෝණාකාර රෙදි කොටසකින් රෙදි කොටසක් කැපුව ආකාරය වේ. මෙහි PQRS කේන්ද්‍රික ඛණ්ඩය වර්ණ දෙකකින් මසා ඇත. එහි PQS ත්‍රිකෝණාකාර කොටස කහ පාටිල්ලු. මම ඒ කහ දාගන්නවා. එතකොට දැන් හරි. PQS ත්‍රිකෝණාකාර කොටස කහ පාටින්ද QRS වෘත්ත ඛණ්ඩ රතු පාටින්ද පාට කරලා තියෙන්නේ. රතු පාටින් තමයි මේක මසලා තියෙන්නේ. දැන් අපි ප්‍රශ්නේ වෙන්නේ මොකද්ද බලමු. පළවෙනි එක. QRS ඡාප දිග කීයද? දැන් මිනුම් මෙතන අරය 42යි කියලා වාට දීලා තියෙනවා. QRS මේ ඡාප දිග කීයද? කලේසි වෘත්තෙන් 4න් 1යි 25R ගෙන් හොයන්න පුළුවන්. දෙවරක් 1යි දෙවරක් 2යි භාගයයි 5R ගෙන් හොයන්න පුළුවන්.
භාගය ගුණ කිරීම 5 කියන්නේ 22 බෙදීම 7යි. r කියන්නේ 42යි. දෙවරක් 1යි දෙවරක් 11යි. හතරක් 1යි හතරක් 42ට 6යි. 11 වරක් 6 66 සෙන්ටිමීටර්. එතකොට මේ චාප දිග සෙන්ටිමීටර් 66ක් තියෙනවා. right. රතු පාට රෙදි කොටසේ වර්ගඵලය ගියේ. රතු පාට රෙදි කොටසේ වර්ගඵලය හොයන්න ඕන. ඒක හොයන්න නම් බලන්න ඕන කල්පනා කරලා දැන් මේක එකපාරට කෙලින්ම හොයන්න බෑ රතු පාට රෙදි කොටසේ වර්ගඵල. මුලින්ම ඔයාලට මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය හොයාගෙන ඉන්න වෙනවා. ඒ කියන්නේ PQRS මුළු කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලයෙන් කහ පාට කොටස PQS කොටස අයින් කරලා දාන්න. PQRS වර්ගඵලය බැලුවොත් එතන ගන්න පුළුවන් 4න් 1යි 5r වර්ගය. 4න් 1යි 5 කියන්නේ 22 බෙදීම 7යි. එතකොට r 42 ගුණ කිරීම 42. 7 ඒවා කපමු 7 ඒවා 1යි 42ට 7 වරක් 6යි. එතන දෙවරක් කපන්න පුළුවන්. දෙවරක් 11යි දෙවරක් 2යි. ඉතුරු ටික ලියා ඉන්නම්. උඩින් ඉතුරු වෙනවා 11 ගුණ කිරීම 6 ගුණ කිරීම 42. යටින් තියෙන 2. දෙවරක් 1යි මෙතන දෙවරක් 3යි. 11 වරක් 3 33යි. 33 ගුණ කිරීම 42 කියන්නේ ඔක්කොම 42 නේද? මුළු කේන්ද්‍රික දැන් වෘත්තයෙන් 4න් 1 කොටසක වර්ගඵලය තමයි එකකින් එන්නේ එතකොට. 3 වරක් 2 6යි 4 වරක් 3 12යි ආයෙත් 126මයි එකතු කරොත් 3යි 1යි 1386යි වර්ග සෙන්ටිමීටර් ඔක්කොම. මේ ප්‍රශ්නෙට උත්තරේ තාම නැහැ. මේ මුළු කොටසේම වර්ගඵලය තමයි 1386යි කියලා අපි කියන්නේ. හරිද? 1386 කියන්නේ මේ ඔක්කොගේම වර්ගඵලය. එතකොට මම දැන් කහ පාට කොටසේ වර්ගඵලය නම් PQS ත්‍රිකෝණයේ වර්ගඵලය හොයාගන්න පුළුවන්. භාගයයි එතන ආධාරකය 42යි ලම්බ උසත් 42යි. එතකොට දැන් මේක මේ පැත්තෙන් ගන්න. එතන මේක 42 මේකත් 42යි. ලම්බ උසයි ආධාරකය 42. දෙවරක් 21යි. 21 වැඩි කරන්න වෙනවා 42කින්. හරි? එතකොට 42 21කින් වැඩි කරමු. එක්වරක් 42 42යි. දෙවරක් 2 4යි. දෙවරක් 4 8යි. එතන 882යි කියලා. ඒ කහ පාට කොටස. එම නිසා රතු පාට රෙදි කොටසේ වර්ගඵලය ඒක වාට හොයන්න පුළුවන් අර 1386න් අඩු කරා නම් 882 වාට හොයාගන්න තිබ්බා 504යි කියලා. ඉතින් ඔක මේ විදිහට හදන්නත් පුළුවන් වෙන වෙනම හදලා. එහෙම නැත්නම් මෙහෙම කිසියම් ළමෙක් හදලා තියෙනවා නම් ඒකත් වැරදි නෑ. ඒ කිව්වේ කේන්ද්‍රික කොටසේ වර්ගඵලය එන්නේ දැන් 4න් 1යි 5r වර්ගයනේ. මේකෙන් අඩු කරන්න ඕන මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය. භාගයයි ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. එතන ආදේශ කරොත්
4න් එක 5 කියන්නේ 22 බෙදීම 7යි. r කියන්නේ 42 ගුණ කිරීම 42. ඍණ භාගයේ ගුණ කිරීම 42 ගුණ කිරීම 42 කියලා තියෙනවා. එතන කපන්න පුළුවන් මෙහෙම. එතන දෙවරක් 2යි දෙවරක් 11යි. 11 බෙදීම 7 ගුණ කිරීම 42 ගුණ කිරීම 42. ඍණ භාගයේ ගුණ කිරීම 42 ගුණ කිරීම 42. පොදු සාධකය තියෙනවා 42 ගුණ කිරීම 42 පොදු සාධකය. මම එක මෙහෙම ගන්නම් පුතා. දැන් 4න් එක එවල විදිහටම සුළු කරගෙන ගියොත් 4න් එකයි 5 කියන්නේ 22 බෙදීම 7යි. r කියන්නේ 42 ගුණ කිරීම 42. මේකෙන් අඩු කරනවා භාගයේ ගුණ කිරීම 42 ගුණ කිරීම 42 නේ. මොකද සුළු කරගත්තොත් මෙතන 7 1යි 7 6යි. 2 2යි 2 11යි. 2 1යි 2 3යි. 11 3 33යි 33 ගුණ කිරීම 42 අඩු කිරීම දෙවරක් 1යි දෙවරක් ගන්න පුළුවන් 21. 21 ගුණ කිරීම 42. දැන් මෙහෙම ගත්තාම මේ දෙන්නයි පොදු සාධකය මම එළියට ගන්නම් 42. එතකොට 33 අඩු කිරීම 21 තුරු සංඛ්‍යා දෙක ඇතුළට එනවා. එතකොට 42න් ගුණ කරන්න ඕන 12යි. 33න් 21ක් අඩු කරලා 42 12න් ගුණ කරලා ගන්න පුළුවන්. එතකොට 12 වරක් 2 24න් 4 දානවා දෙකක් ඉතිරි. 12 වරක් 4 48යි 2යි 50යි 504යි කියලා එබලි වගේ උත්තරේ එහෙම හොයාගන්නත් පුළුවන්. කිසියම් දරුවෙක් එහෙම හොයාගෙන තියෙනවා නම් ඒකත් හරි. හොඳයි අපේ ඊළඟ ප්‍රශ්නේ වෙන්නේ ඒකෙම අපේ ඊළඟ ප්‍රශ්නේ දරුවෝ අපිට කියන්නේ PQ RS පරිමිතිය කියද PQ RS පරිමිතිය. එතකොට PQ RS පරිමිතිය හොයන්න පුළුවන්. එතකොට 42යි එකතු කරන්න ඕන. අපි වෙලේ චාපදික හොයාගත්ත 42 ඒවා 2යි. චාපදික පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ හොයාගත්ත 66. මෙතනක් තියෙනවා එක. 8යි 2යි 2යි 4යි 8යි 84ට 66ක් එකතු කරන්න 10න් බිඳුවයි ඉතිරි 1යි 15 150යි සෙන්ටිමීටර් පරිමිතිය ප්‍රධාන ප්‍රශ්නාංක 3 උත්තරේ පැහැදිලිනේ. 4 කියනවා මෙහෙම PQRS කේන්ද්‍රික ඛණ්ඩය දාර මත බොත්තම් 23ක් මසා ඇත. ඒවායින් PQ හා RS දාර දිගේ හරි සෙන්ටිමීටර් 7ක සමාන පරතරයෙන් බොත්තම් මසා ඇත. සෙන්ටිමීටර් 7ක. එතකොට මේක සෙන්ටිමීටර් 7න් 7ට 7න් 7ට තියෙන්නේ. එතන 7ක් 6 42ක්. එතන බොත්තම් 6ක් දැන් මේකේ මහල තියෙනවා. ඔක්කොම බොත්තම් මහල තියෙන්නේ අල්ලලා තියෙන්නේ 23යි. හරිද? එහෙමනේ කියන්නේ දැන් ප්‍රශ්නේ හැටියට. එතකොට දැන් මේකේ අපි බැලුවොත් එහෙම මේකේ බොත්තම් 6ක් තියෙනවා. මෙන්න 1යි මෙන්න කෙලවරේ බොත්තමයි 2යි. එතකොට දැන් මේක බෙදන්න ඕන කොටස් 6කට බෙදෙන්න eBay. නේද ළමයි? එතකොට දැන් සෙන්ටිමීටර් 42 මෙහෙම යනවා මේ. සෙන්ටිමීටර් 7න් 4 මේ 7යි 14යි
21යි 28යි එතන 35යි 42 මෙතෙන්ට එනවා. ඒ විදිහට මේ පැත්තට යනවා. උතර 7යි 14යි 21යි 28යි 35යි 42යි මෙතෙන්ට හරි. සෙන්ටිමීටර් 7න් 7ට ඉවරයි. එතකොට දැන් මේ වෙනකොට යම් බොත්තම් ප්‍රමාණයක් අල්ලලා තියෙනවා. 1 2 3 4 5 6 7 8 9 12 13. බොත්තම් 13ක් අල්ලලා ඉවරයි දැන්. ඉතින් අපෙන් අහන්නේ QRS ධාරයේ දිගේ සමාන පරතරයේ මසා ඇති බොත්තම් දෙක අතර පරතරය කීයද? ඒතර මේ අතර බොත්තම් මහල තියෙනවා RS ප්‍රමාණය QRS ප්‍රමාණය. ඒතර මේ බොත්තම් දෙකක් අතර පරතරය කීයද කියලායි අහන්නේ. එහෙමනම් අපිට හොයාගන්න පුළුවන් දැන් මුළු බොත්තම් ප්‍රමාණය අපි දන්නවා 23යි. නැ SRQ සඳහා ඉතිරි බොත්තම් ප්‍රමාණය කීයද? ඉතිරි ටික ඒකේ අලවලා තියෙන්න එපායි. ඒතකොට ඒකේ ඔක්කොම බොත්තම් 23න් 13ක් දැන් මෙතෙන්ට ගිහින් තියෙනවා. එතකොට තව බොත්තම් ඉතිරි 10ක්. බොත්තම් 10ක් ඉතිරි දැන්. ඒතකොට මේ 10 සමාන පරතර වලින් බෙදන්න ඕන. නිසා අපෙන් අහන්නේ පරතරයයි සෙන්ටිමීටර් 66 බෙදන්න 10න් 6.6යි සෙන්ටිමීටර්. සෙන්ටිමීටර් 6.6න් 6ට 6න් 6ට 6න් 6ට මේකේ බොත්තම් ටික කොහොමම ඇල්ලුවොත් වැඩේ හරි. මොනවා විදියට හොයාගෙන තියෙනවා නම් ඔයාට ලකුණු හම්බෙන්න. පළවෙනි එකේ 60යි හොයාගත්තට ලකුණු දෙකක් දෙනවා. right. දෙවෙනි එකේ පළවෙනි කොටසට මේ උත්තරයට ලකුණු 2යි. දෙවෙනි කොටසට මේකේ ලකුණු 2යි. right. ඊට පස්සේ වර්ගඵලය හොයාගත්තට 1යි. ඊට පස්සේ ඒක කොයි ක්‍රමයකට හැදුවත් පරිමිතිය හොයාගත්තට 1යි. මේ උත්තරේ හොයාගත්තට 2යි. ලකුණු 10 ඔය විදිහට අපි හදාගන්න පුළුවන්. පැහැදිලිනේ? ඊට පස්සේ බලමු ප්‍රධාන ප්‍රශ්නාංක 3. බලමු තුන්වෙනි එක. පෙරේරා මහතාගේ නිවසේ තක්සේරු වටිනාකම රුපියල් 9,50,000ක් වන අතර ඔහුගේ වාර්ෂික ආදායම 7,50,000කි. පළාත් පාලන ආයතනයක් නිවසේ තක්සේරු වටිනාකමේ 8%ක වරිපණම් බද්දක් අය කරයි. හරි. එතකොට යාගේ වරිපණම් බද්ද කීයද කියලා අහන්නේ පළවෙනි එක. වසරකට ගෙවිය යුතු වරිපණම් බදු මුදල කීයද? දීපල තක්සේරු වටිනාකම 9,50,000 ගුණ කිරීම වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතය 8%. බිංදු දෙකට බිංදු එක් කැපෙනවා. 9,500 ගුණ කිරීම 8. බිංදුවයි බිංදුවයි 8 වරක් 40න් බිංදුවයි ඉතිරි 4යි 8 වරක් 7 8 වරක් 9 72යි 4යි 76යි. අපිට නම් උත්තරේ 76000යි. එහෙනම් කාර්තුවක වරිපණම් බද්දය හොයන්න දාන්න ඊ දෙවෙනි එක අහන්නේ 70000 වාර්ෂික බද්ද 4න් බෙදන්න කාර්තුවක බද්ද හොයාගන්න පුළුවන්. 76000 බෙදීම 4. 4යි ඉතිරි 3යි 36ට 4 වරක් 9යි 9 වරක් 4 36යි ඉතිරි නැහැ. බිංදු බිංදු බිංදු. රුපියල් 19600යි. දහනමදා 600යි 600ක් නෑ 19000යි. ඔන්න ඒක හරි. B කොටස. වාර්ෂිකව ආදායමෙන් පළමුව රුපියල් 5,00,000 ආදායම් බද්දෙන් නිදහස් වන අතර ඊළඟ 5,00,000 සඳහා 4%ක බද්දක් අය කරයි.
පෙරේරා මහතාගේ වාර්ෂික ආදායම් බද්ද කොපමණද? B එකේ එකට උත්තරේ හොයන්න කලින් මුලින්ම හොයාගන්න ඕන බදු අය කළ හැකි ආදායම කීයද? බදු අය කළ හැකි ආදායම යාගේ හොයාගන්න ඕන අපි. ඒක හොයාගන්න පුළුවන් මුළු ආදායම යාගේ 7,50,000යි. ඒකෙන් බදු නිදහස් සීමාව 5,00,000 අඩු කරලා දාන්න. ඒතර එනවා 2,50,000කට තමයි යාට ටැක්ස් ගහන්න වෙන්නේ. එම නිසා වාර්ෂික ආදායම් බද්ද ඒක හොයන්න පුළුවන් මේ 2,50,000 ගුණ කිරීම 104 2,504ක් පියල් 10,000යි. හරිනේ. තුන්වෙනි එක. වාර්ෂික වරිපණම් බදු මුදල් සහ ආදායම් බදු ගෙවීමෙන් පසු ඉතිරිව ඇති ඔහුගේ වාර්ෂික ආදායම කොපමණද? දැන් මෙයාගෙන් අහනවා වාර්ෂික වරිපණම් බදු මුදලත් ආදායම් බද්ද ගෙවුවටත් පස්සේ එයාගෙන් තව ඉතිරි සල්ලි කීයද? දැන් එයා දන්නවා අපි ගානේ හැටියට එයා ගෙවන්න ඕන අවුරුද්දට 76,000ක වරිපණම් බද්දකුත් 10,000ක ආදායම් බද්දකුත් ගෙවන්න ඕන. එහෙනම් අපි ඒකේ රෝම ඉලක්කම් දෙකට උත්තරේ හොයනකොට තොර යාගේ වරිපණම් බද්දයි 76,000යි ආදායම් බද්ද 10,000යි. එතකොට මුළු බදු වියදම අපිට එන රුපියල් 86,000ක් එනවා. එහෙනම් ඉතිරි මුදල හොයන්න පුළුවන්. ඉතිරි වාර්ෂික ආදායම යාගේ ඉතිරි වාර්ෂික ආදායම වෙනවා මේ රුපියල් 7,50,000ක මුළු ආදායමෙන් 86,000ක් අඩු කරලා දාන්න. 10න් 6ක් 4යි 14න් 8ක් 6යි 6යි 6,64,000ක් වෙන. ඒ රෝම ඉලක්කම් 3ට උත්තරේ ඉතිරි මුදලින් 4න් 3ක් ආහාර සඳහා වියදම් වේ නම් ආහාර වියදම කීයද? ආහාර මේ 6,64,000න් 4න් 3 ලේසි නෑ. 664 4න් බෙදාගත්තොත් 0.3 දාගමු. හරි 4 වරක් 1යි කොරක් 4යි ඉතිරි 2යි 26ට 4 ඒවා 6යි 6 වරක් 4 24යි ඉතිරි 2යි 24ට 6යි 1,66,000 4 ඒවා 1යි 4 ඒවා 166 කියන්නේ 1,66,000යි ඒ වගේවත් 3 6 වරක් 3 18න් 8 දාන එකක් ඉතිරි 18 එකයි 19 එකක් ඉතිරි 3 1යි 4යි රුපියල් 4,98,000ක් ආවා. මොන විදිහට මේ ප්‍රශ්නෙට උත්තරේ හදලා ඇති. වසරට ගෙවිය යුතු වරිපණම් බද්ද අපි හොයාගත්තා. මේකට මම ඔයාලට දෙනවා ලකුණු 2ක්. කාර්තුවට ගෙවිය යුතු බදු මුදල හොයාගත්තාට ලකුණු 2යි. බදු අය කළ හැකි ආදායම හොයාගත්තාට 1 ලකුණයි. මේ බද්ද හොයාගත්තාට 1 ලකුණයි. ඊට පස්සේ මෙයා හොයාගත්තට ලකුණු 2යි. මෙයා හොයාගත්තට ඉතුරු ලකුණු 2. හරි. ඔය විදිහට උත්තර හොයන්න ඕන. ඊළඟ ප්‍රශ්නේ අපිට වටපස්තාරයක් ඇසුරෙන් උත්තර දෙන්න වෙන්නේ.
මේකේ අපිට දත්ත වර්ගයක් දීලා තිනවා මේ වගේ හැඩයක්. ආයතනයක සේවකයින් අයත් වන වයස් කාණ්ඩය පිළිබඳ තොරතුරු පහත වටපස්ථාරයෙන් දැක්වේ. 30යි 40යි 20යි 30යි 50යි 60යි 40යි 50යි. වයස අවුරුදු 50ත් 60ත් කාණ්ඩයට අයත් සේවක සංඛ්‍යාව 15යි. මෙතන කෝණයක් දීලා තියෙනවා අංශක 45යි කියලා. මෙතන කෝණය නම් දීලා නැහැ. මෙතන අදාළ සේවක සංඛ්‍යාව ඉන්නවා 15යි කියලා. 50ත් 60ත් නේ. ඒතර 50ත් 60ත් අතර සේවක සංඛ්‍යාව 15යි. ඒ කියන්නේ 360න් අංශක 45ක් කියන්නේ 15. ඒතර පළවෙනි ප්‍රශ්නේ අහන්නේත් ඒක 360න් අංශක 45ක් කියන්නේ සේවකයන් 15 දෙනෙක් නම් මුළු සේවක සංඛ්‍යාව කීයද මේකේ පරස්පරයෙන් වැඩි කරන්න තියෙන්නේ. මුළු සංඛ්‍යාව හොයන්න පුළුවන් 15 වැඩි කරනවා 45න් 360. හරිනේ. 15 වේවා 1යි 15 වේවා 3යි. 120යි. ඔක්කොම සේවකයෝ මේ රවුම ඇතුලේ නිරූපණය කරනවා 120ක සේවක පිරිසක්. හෝම ඉලක්කම් 2. මෙතන කෝණේ අංශක 126යි කියලා අපිට දීලා තියෙනවා. වයස අවුරුදු 40ත් 50ත් අතර සේවකින් සංඛ්‍යාව කීයද කියලා දෙවෙනි එක අහනවා. එතකොට ඒ කියන්නේ අංශක 126ක කෝණයක් කීයද? අපි දන්නේ 360න් අංශක 45ක් කියන්නේ සේවකයෝ 15 දෙනෙක් නම් එක අංශකයකින් පෙන්වන ප්‍රමාණය හොයන්න පුළුවන් 15 බෙදුවනම් හරි 45න්. හරි. 15 45න් බෙදලා ඒන උත්තරේ වැඩි කරා නම් හරි අංශක 126යි. අය 45න් බෙදුවේ එකාංශකයකින් පෙන්වන සේවකයන් පිරිස හොයාගන්න. ඒක වැඩි කරා 126යි. 15 වේවා 1යි 15 වේවා 3යි. 3 වරක් 1යි. දෙන්න 3 වරක් කැපෙනවා. 12ට 3 ඒවා 4යි 2යි. සේවකයන් 42යි. හරි. මෙතන සේවකයෝ 42යි. අපිට කියනවා මෙහෙම. අවුරුදු 30 සහ 40 වයස් කාණ්ඩයේ සේවක සංඛ්‍යාව 30 40 කියන්නේ මේ කට්ටියනේ. 50 60 සේවක සංඛ්‍යාව මෙන් දෙගුණයයි. එහෙනම් 15යි නම් මේ කොටස 30ක් වෙනවා. 50 60 මෙන් සේවක සංඛ්‍යාව මෙන් දෙගුණයක්ලු අවුරුදු 30 40 සේවක සංඛ්‍යාව තිගුණයනේ 3 ගුණයක්. සෝරි. සේවක සංඛ්‍යාවෙන් 3 ගුණයක්. එතකොට 45. මෙතන සේවකයෝ 45 දෙනෙක් ඉන්න සේවකයෝ. එක් එක් වයස් කාණ්ඩයට සේවක සංඛ්‍යාව ඇතුළත් වෙනසේ පහත වගු සම්පූර්ණ කරන්න. ඒතර මේකත් අපිට හොයාගෙන හිටියා නම් ලේසි ළමයි නේ. රූප සටහනේ මඳින්නකෝ උත්තර පත්‍රේ පෙන්නන්න ඕනේ. ඒතර ඔක්කොම සේවකයෝ 120ක් තියෙනවා. ඒතර 20යි 30යි අතර ප්‍රමාණය හොයන්න පුළුවන්. ඔක්කොම 120න් දැන් මෙතන 45යි 42යි 15යි අඩු කරා නම් 120න් මේ ටික අඩු කරන්න. 45යි 15යි 60යි 60යි 102ක් අඩු කරන්න. එතන 18යි. එතන සේවකයෝ 18 දෙනෙක් ඉන්නවා. පින් අහන්නේ මෙන්න මේ වගුව සම්පූර්ණ කරලා දෙන්න කියලායි කියන්නේ. එතන ඒක සම්පූර්ණ කරලා ඇති රෝම ඉලක්කම් 3. එතන වයස් කාණ්ඩයේ තියෙන අවුරුදු 20යි 30යි 30යි 40යි 40යි 50යි 50යි 60යි. සේවක සංඛ්‍යාවත් ඉන්නවා. පළවෙනි අතර ඉන්නවා 18 දෙනෙක්. එතකොට මේක අපි හොයාගත්තා. මෙතන 45යි. මෙතන 42යි. මෙතන 15යි. ඉතින් හොයාගත්ත උත්තර ටික
පුරවල දාන්න තියෙන්නේ. ඊළඟ එක. සේවකයෙකුගේ උදෑසන ආහාරය සඳහා රුපියල් 172ක් වැය වෙන අතර දිවා ආහාරය සඳහා යන වියදම උදෑසන ආහාරයට වඩා 3 ගුණයක් වේ. උදෑසන ආහාරය වගේ 3 ගුණයක් කරනවලු දිවා ආහාරය. මෙම ආයතනයේ සියලුම සේවකයන් දිනකට ආහාර වේල් දෙකම ලබා ගත්තේ නම් අයිතිකරු දින 30කට ආහාර සඳහා කොපමණ මුදලක් වැය කරයිද කියලා අහනවා. මම දවස් 30කට කියන්නේ මාසයකට ආහාර සඳහා කොච්චරද? ඉස්සරෝම හොයා ගන්නවා සේවකයෙකුගේ උදෑසන ආදාය. නේ? උදෑසන ආහාර වියදම. සේවකයෙකුගේ උදෑසන ආහාර වියදම. උදෑසන ආහාර වියදම සමාන 172යි. දිවා ආහාර වියදම ඒත් අපි හොයන්නේ එක සේවකයෙකුගේ දිවා ආහාර වියදම. එතකොට ඒකට එනවලු 172 වගේ කී ගුණයක්ද? 3 ගුණයක්. 3 වරක් 2 6යි. 3 වරක් 7 21කින් 1යි ඉතිරි 2යි 5යි 516යි. ඒත් බලන්න මුළු වියදම වෙනවා එක සේවකයෙකුට 8යි 8යි 6යි 668ක් යනවා එක දවසකට එක සේවකයෙකුට. right? එතකොට දිනකට ආහාර වේල් දෙක සඳහාම 668ක් යනවා. එම නිසා අපෙන් අහන්නේ දින 30කට සියලු සේවකයන් සඳහා සියලුම සේවකයන් සඳහා ආහාර වියදම එක දවසට 668යි එක සේවකයෙකුට. එතකොට ඒ වගේ සේවකයෝ ඉන්නවා 120 දෙනෙක්. ඒතර මේකෙන් වැඩි කරොත් එන්නේ එක දවසකට ආයතනයේ උදෑසන ආහාර එක දවසකට උදෑසන හා දිවා ආහාර කියන දෙක සඳහාම වැය වෙන මුළු මුදල එහෙනම් එක වැඩි කරනවා 30යි. ඒතර ඒ උත්තරේ හොයාගන්න පුළුවන්. මේක වැඩි කරමු 12න් ඉස්සරෝ 120යි. 668 120න් වැඩි කරන්න. 120 බිඳුව දැම්මා 668 12න් වැඩි කරගත්තා නම් ලේසි. දෙවරක් 8 16 ගණන් එකක් ඉතිරි 16 එකයි 17 ගණන් එකක් ඉතිරි 12 එකයි 13යි. එක් වරක් 8 8යි එක් වරක් 8 8යි එක් වරක් 6යි 6යි 8යි 7යි 15න් 5 ගණන් එකක් ඉතිරි 12 ගණන් එකක් ඉතිරි 6යි 7යි 1යි 8යි 8256. ඒක වැඩි කරන්න 30. 8256 වත් 30. ඒක 3න් බිංදුව දාලා දැන් මෙතන තියෙන්නේ 8256 නේ. හරි. මම 12න් වැඩි කරා මෙතන 120 බිංදුව දාගත්තා. දැන් මේක 30න් වැඩි කරන්න ඕන. බිංදුව දෙක දාගන්න 8256 3න් වැඩි කරන්න. 3 වරක් 6 18න් අර දන එකක් ඉතිරි 15 එකයි 16න් දන එකක් ඉතිරි 6යි 1යි 7යි 24යි 24768 24768. ඒතර ඔය විදිහට සුඛෝපභෝගීව ඛණ්ඩ දීලා සේවකයෝ 120 දෙනාම මාසයකට වියදම් කරන 247,76,800ක් අයිතිකරුවාට ඒ සඳහා වියදම් වෙනවා මාසයකට. ආහාර සඳහා විතරක්. හැබැයි ඔක්කොටම සේවකයන් 120 දෙනාට හොඳට කන්ට දෙනවා ඇති නේද? උදේ ආහාරයට 172ක් වියදම් කරනවා. දිවා ආහාරයට ඒ වගේ 3 ගුණයක් අපිට ආවේ 516ක් වියදම් කරනවා. 516ක් කියන්නේ හොඳට කන්ට දෙන්න පුළුවන් නේ. එතකොට එතන එනවා 668යි එක සේවකයෙකුට. ඒක වැඩි කරා 120න්. ඒතර මුළු සේවකයන් සංඛ්‍යාව අපිට 120 නේ ආවේ. මේ ඉන්නේ එතන. ඒ වගේ දින 30ක්. ඔන්න අපි උත්තර ටික හොයාගත්තා. ලකුණු දාමු දැන්.
120 හොයාගෙන තියෙනවා නම් ලකුණු 2යි. හරි. 42 හොයාගත්තට ලකුණු 2යි. මේ වගේ 18 හොයාගත්තට ලකුණු 2යි. මෙයා හොයාගත්තට ලකුණු 2යි. පොඩ්ඩක් ඉන්න. හරි. අවසාන උත්තරේ ලකුණු 2යි. අපි යනවා අන්තිම ප්‍රශ්නේ කරා. ප්‍රධාන ප්‍රශ්නාංක 5. ප්‍රමාණයෙන් සමාන සර්ව සම කළු පාට බෝල 2ක්ද සුදු පාට බෝල 3ක්ද පෙට්ටියක ඇත. right. අපිට තියෙනවලු සර්ව සම කළු පාට බෝල 2කුත් හරි. මෙහෙම තියෙනවා. කළු පාට බෝල වල අංක 1 හා 2 ද සුදු පාට බෝල වල තියෙන්නේ අංක 1 2 3 ද සටහන් කර ඇත. right. පළමුව මෙතන වෙන්නේ පෙට්ටියේ නහම් ලෙස බෝලයක් ඉවතටගෙන එය වර්ණය සටහන් කරගෙන එම බෝලය පෙට්ටියට දමා නැවත බෝලයක් ගෙන එහි වර්ණය සටහන් කරයි. ආපහු දානවනේ. ඒතර ආපහු දානකොට දැන් B1 B2 කියන්නේ කළු 1 කළු 2 W1 W2 W3. එතනත් B1 B2 W1 W2 W3. ආපහු බෑග් එකට දානවා කියන්නේ ඒ බෝලේ නැවත එන්න පුළුවන්. ඒතර නියදී අවකාශය කොටු දැලේ නිරූපණය කරනකොට ඒතර මේකේ මැද ලක්ෂය මැද තීරුවත් එක්ක එනවා. හැබැයි නැවත ආපහු දැම්මේ නැත්නම් මැද තීරුව දාන්න බෑ. ඒකට හේතුව පළවෙනිට ඉවතට ගත් බෝලය නැවත එන්න විදිහක් නැති නිසා. පැහැදිලිනේ? නියදී අවකාශයේ කොටු දැල තුන කතර යොදා ගනිමින් දක්වන්න කළා. ඉවතට ගන්න ලැබූ බෝල විවිධ වර්ණ වීමේ සිදුවීම කොටු දැල තුල වටකොට දක්වා එහි සම්භාවිතාවයේ සොයන්න. විවිධ වර්ණ. කියන්නේ විවිධ වර්ණ කියපුවාම එකම වර්ණයෙන් වෙන්න බෑනේ. නේද? විවිධ වර්ණ කියපුවාම එකම වර්ණයෙන් වෙන්න බෑ. දැන් මේ ටික අපි බැලුවොත් එහෙම ළමයි. දැන් මේ ටිකේ තියෙන්නේ දැන් මෙතන පළමු වර ගැනීම මේ අත්ත තියෙන්නේ මේ පැත්ත තියෙන්නේ දෙවන වර ගැනීම. ඒතර මම කොටු කරලා තියෙන ටිකේ තියෙන්නේ පළමුවට කළු සහ දෙවෙනියට සුදු වර්ණ දෙකක්. ඒතර මේ ටිකේ ගත්තොත් ඒ ටිකේ තියෙන්නේ පළවෙනියට සුදු දෙවෙනියට කළු වර්ණ දෙකක්. හරිනේ. ඒතර වෙනස් වර්ණනේ. ඒ කියන්නේ වෙනස් විවිධ වර්ණ වීමේ සම්භාවිතාවය. ඒත් අයිති ප්‍රදේශ තමයි මේ ටික. ඒතර මේ දෙකම අයිති. එතකොට මේකේ සම්භාවිතාවය වාට හොයන්න පුළුවන් නියදී අවකාශයේ අවයව 5 25යි. මේකේ 6යි මේකේ 6යි 12යි. 25න් 12යි. right. ඉහත සෑම ඉවතට ගැනීමකදීම එම බෝලය මත සටහන් කර ඇති අංකයද සටහන් කර ගන්නා ලදයි සිතමු. කියන්නේ දැන් ඉවතට ගත්තොත් ඒකේ අංකය දානවා ආපහු දානවා. ආයෙත් ඉවතට ගත්තොත් අංකය සටහන් කරගෙන ආයෙත් දානවා. මෙම පරීක්ෂණයට අදාළ සම්භාවිතාවය නේද? මෙම සසම්භාවී පරීක්ෂණයට අදාළ රුක් සටහන ඉදිරිපත් කරන්න කියලායි අපිට කියන්නේ. ඒතර මේ රුක් සටහන අපි අඳින්නයි සූදානම්. දැන් මේකේ තියෙනවා ඉරට්ට සංඛ්‍යා, ඔත්ත සංඛ්‍යා.
ඉරට්ට සංඛ්‍යා ඔත්ත සංඛ්‍යා ඉරට්ට සංඛ්‍යා ඔත්ත සංඛ්‍යා. දැන් ගන්න. දැන් අපේ තියෙන්නේ මොනවද සංඛ්‍යා පොලිමේ තියෙන ඉලක්කම් 1 තියෙනවා 2 තියෙනවා ආය 1 තියෙනවා 2 තියෙනවා 3 තියෙනවා. ඔය ටිකේ ඉලක්කම් තියෙන්නේ. තමයි නීති අවකාශයේ තියෙන ඉලක්කම්. හරි. ඉවතට අරගෙන වර්ණය සටහන් කරලා දානවා. ඒතර ඔත්තේ ඉරට්ට සංඛ්‍යාවක් ලැබීමේ අවස්ථා දෙකක් තියෙනවානේ. දෙක. පහෙන් දෙක ඉරට්ට සංඛ්‍යාවක්, ඒතර ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ අවස්ථා තුනක් තියෙනවා. එක ලැබුණත් ඔත්තේ ආයෙත් එක ආයෙත් තුන. පහෙන් තුනයි. ආයෙත් දානවනේ. දානකොට මේක වෙනස් වෙන්නේ නැහැ. පහෙන් දෙකයි පහෙන් තුනයි පහෙන් දෙකයි පහෙන් තුනයි කියලා සම්භාවිතාවයන් දාගන්න. අපිට කියනවා මෙහෙම ඊට පස්සේ මෙන්න රෝම ඉලක්කම් 3ට උත්තරේ රෝම ඉලක්කම් 4 අඩුම වශයෙන් එක්වරක්වත් ඉරට්ට සංඛ්‍යාවක් සටහන් කර ඇති බෝල ඉවතට ගැනීමේ සම්භාවිතාවය සොයන්න. අඩුම තරමින් එක්වරක්වත් ඉරට්ට සංඛ්‍යාන කියන්නේ දෙකම ඉරට්ට වුණාට ප්‍රශ්නයක් නැහැ. දැන් අඩුම තරමින් එක්වරක්වත් ඉරට්ට. දැන් මෙතන ගත්තොත් දැන් මේකේ අපි පළමු වර ගැනීම දෙවන වර ගැනීම. එතන මේ EE EE කියපුවාම ළමයි පළවෙනියටත් ඉරට්ටේ දෙවෙනියටත් ඉරට්ටේ. ඒතර අවස්ථා දෙකේදීම ඉරට්ටේ. ඒකත් අයි. මේ අවස්ථාව EO ඉරට්ටේ ඔත්තේ. ඒතර එක අවස්ථාවේදී හරි ඉරට්ටේ හම්බෙලානේ. ඔත්තේ ඉරට්ටේ. ඔත්තේ ඉරට්ටේ. ඒ අවස්ථාවෙත් එකකදීවත් අඩුම වශයෙන් එකක් හරි ඉරට්ටේ හම්බෙලා. එහෙනම් මේ ටිකේ සම්භාවිතාන්ගේ එකතුව තමයි අපි හොයාගන්න ඕනේ. පහෙන් දෙක ගුණ කිරීම පහෙන් දෙක එකතු කිරීම පහෙන් දෙක ගුණ කිරීම පහෙන් තුන එකතු කිරීම පහෙන් තුන ගුණ කිරීම පහෙන් දෙක පස්සරප්පා 25යි 25න් 4යි පස්සරප්පා 25යි 25න් 6යි පස්සරප්පා 25යි 25න් 6යි ඔක්කොම තියෙනවා 25න් 16ක්. පහෙන් 16ක්. ඔන්න ඒක හොයාගන්න. වඩා වැඩි සම්භාවිතාවයක් ඇත්තේ අවස්ථා දෙකේදීම විවිධ වර්ණ සහිත බෝල ඉවතට ගැනීමද එසේත් නැත්නම් අඩුම වශයෙන් එක්වරක්වත් ඉරට්ට සංඛ්‍යාවක් සහිත බෝල ඉවතට ගැනීමද කියලා අපෙන් අහනවා. ඒතර විවිධ වර්ණ සහිත බෝල ලැබීමේ සම්භාවිතාවය උඩින් අපි හොයාගත්තා. ඒක ආයි 25න් 12. මෙතන ආවා ඉරට්ට අඩුම තරමින් එකක්වත් ඉරට්ට සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාවය 25න් 6ක්. අපේ උත්තරේ තියෙන්න ඕනේ එකක්වත් ඉරට්ට සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාවය වැඩි. නේද? හේතුව තමයි ඉහළ සම්භාවිතාවයක් තියෙන නිසා ඉරට්ටේ සංඛ්‍යාවක් කියන්නේ මුලින් ඉඳන් ලියන්න හරියට අඩුම වශයෙන් එක්වරක්වත් ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාවය වැඩි වේ. හේතු වාට ලියන්න පුළුවන් 25න් 16 විශාලයි 25න් 12ට වඩා. 25න් 16 විශාලයි 25න් 12ට වඩා. ඒක විශාලයි. විශාල නිසා අපි එහෙම ගන්න. තේරුණානේ? ඒතර අපිට ඒක ලකුණු මන් දාගෙන ගියොත් දැන් මේක හරියට ඇන්දට ලකුණු 2යි මේ උත්තරේ හොයාගත්තට ලකුණු 2යි පැහැදිලි? සම්භාවිතාවයන් නිසි පරිදි ඉදිරිපත් කරලා තියෙනවනේ ඔයා ලස්සනට සම්පූර්ණයෙන්ම. ඒතකොට ඒකේ අපි ලකුණු දෙමු මෙහෙම. ලකුණු 3ක් දෙනවා. මේ සම්භාවිතාවය හුවට ලකුණු 2යි අවසාන උත්තරේට 1යි. දැන් බලන්න 10න් 10ම දාලා කොම ලකුණු. එතකොට පළවෙනි පිටුවට ගේන්න
පළවෙනි පිටුවට ගේන ලකුණු ටික. A කොටස B කොටස නේ K ඉඳන් 25ට මට ලකුණු 50යි. පළවෙනි එකට මට ලකුණු 10යි. දෙවෙනි එකට මට 10යි. තුන්වෙනි එක මට 10යි. හතරවෙනි එකටත් මට 10යි. පස්වෙනි එකට මට 10යි. කොම 100න් 100යි. මම හොඳයි A. O level ගණිතය නම් A. ගන්නවාමයි. හතරයි. රයිට්. ඒක ගන්න ඕන. හොඳයි. නොවේ විදිහට මේ ප්‍රශ්න පත්‍රය අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඊළඟ කොටසින් අපි හම්බෙමු.